නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස තිනිවානි වික්ඛවේ නිදානානි කම්මානං සමුදයාය කතමානිති ලෝභෝ නිදානං කම්මානං සමුදයාය දෝසෝ නිදානං කම්මානං සමුදයාය මෝහෝ නිදානං කම්මානං සමුදයායාති. ධර්මානුශාසනාවෙහි සදහැවර අනුග්‍රහය දක්වන්නා වූ මේ මොහොතට සවන් දෙන්නා වූ පින්නතුන් ඇතුළු කොට ඇති අනිකුත් සදහැවර පින්නතුනි අනුග්‍රහක බවතුන් අපට අතහැරීම යන මෙන් සුදුසු දේශනාවක් බලාපොරොත්තු වෙමු. තමයි මාතෘකාව. මේ සමාජය තුළ මේ වචනය භාවිතා වෙනවා. භාවිතා වෙන විදිහ තමයි සිද්ධාර්ථ කුමාරයෝ රාජ්‍යයි මව්පියනුයි බිරිඳයි දරුවයි අතහැර ගියා. වර්තමානෙත් එහෙම පැවිදි වෙන අය මව්පියන් අතහැර සමහරු බිරිඳ අතහැර සමහරු දරුවන් අතහැර පැවිදි වෙනවා. පුවත්පත් වාර්තාවල පවා එහෙම ඒක මහ ලොකුවට පෙන්වනු ලබනවා ලොකු දෙයක් විදිහට. අපටත් ගෙදර තිබුණ වගකීම් සහෝදර සහෝදරයන්ට පවරලා අපි ඒ කිසිදු උරුමයක් ගන්නෙ නැතුව පැවිද්දට ආවා. හැබැයි ජීවත්ව සිටින තුරු මව්පියන් අතහැරියේ නැහැ. ආදරෙන් බලාගත් සහ ආදරය කළා. අදටත් සහෝදර සහෝදරයන් කවුරුත් අතහැරලා නැහැ. ඒ ඥාතිත්වය සහෝදරත්වය තියෙනවා. එදාට වඩා ඥාති සහෝදර පිරිසක් අද ලංකාව පුරා ලෝකේ පුරා ඉන්නවා. ඒ අපි කියන දේවල් තේරුම් අරගෙන අනුගමනය කරන අය. පෞද්ගලික බැඳීමක් නැති වුණාට ඔවුන් කෙරෙහි කිසියම් ආකාරයක ලැබියාවක් තිබෙනවා. ඒ නිසා මම දකින්නේ නැහැ එහෙම ගෙදරින් වෙන් වෙලා ගියාට අතහැරියයි කියලා. ඔය තරුණ දැරිවියොත් ඔය අමතාත් අතහැරලා වෙන විවාහයකට යන්නේ. හදා කාලෙටම අතහැරිය නෙමෙයි දවස් සතියකින් දෙකකින් යනවා පහු පණ තියෙන කල්ම සම්බන්ධය පවතිනවා. විදේශගත වුණාම අතහැරලා ගිහින් ආපහු වෙන්නේ. මේ බාහිරින් පෙනෙන අතහැරීමක් ගැන බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ නැහැ. එබඳු අතහැර ගිය අය කුඩා දේවල් අතහැරලා ගිය අය සමහර විට ඊට වඩා ලොකු දෙයකට හිමිකරුවන් වෙන එක තමයි අපි දකින්නේ. නමුත් සම්බුද්ධ ශාසනය තුළ තිබෙනවා අල්ලා ගැනීම සහ අතහැරීම කියන වචන දෙක භාවිතා වෙලා. ඒකේ අල්ලා ගැනීම දුක්ගෙන දෙයක් වෙන කාරණයක් අතහැරීම දුකින් මිදෙන කාරණයක් කියලා තමයි ඒකේ පේනලා තිබෙන්නේ. කවුද අල්ලගන්නේ? මොනවද අල්ලගන්නේ? කොමකින්ද අල්ලගන්නේ? මොනවද අතහරින්න ඕන කියන කාරණේ අපි හොයලා බලන්න ඕන. එතකොටයි මේ මාතෘකාවට සාධාරණයක් ඉටු කළා වෙන්නේ. දැන් ඔය පඨම සහ ဒုတိ උපාදා පරිත්තස්ස සූත්‍රවල පෙන්වන්නේ
උපාදා පරිත්තස්සනංචෝ භික්ඛවේ දේසිස්සාමි. ඒක පෙන්නනවා අල්ලා ගැනීමෙන් තැවුල. අනුපාදා පරිත්තස්සනංච අල්ලා නොගැනීමෙන් තැවුලක් නැහැ කියන එක. මෙන්න මේ අල්ලා නොගැනීම කියන එකට අතහැරීම කියලා ගත්තොත් හරියනවා නේද? එතකොට මොනවද අල්ලගන්නේ කියලා හොයාගන්න පුළුවන්. අතින් අල්ලා ගැනීමක්ද? එහෙම නැත්නම් ඔප්පුවකින් අල්ලා ගැනීමක්ද? එහෙම නැත්නම් වෙනත් ආකාරයක අල්ලා ගැනීමක්ද? ඒකේ පෙන්නනවා නමුත් අල්ලා ගත්තොත් තැවුලක් තියෙනවායි කියලා. අල්ලා ගත්තේ නැත්නම් කියලා තමයි අනුපාදා කියලා පෙන්වන්නේ. තැවුලක් නැහැ කියලා. එසේනම් මේ කියන කතාවට අනුව දුකින් මිදීම සඳහා තැහැරීමක් කරන්න වෙනවා. අල්ලා ගැනීමෙන් දුක් හමු වෙනවා. මේ දුක් කියන පදයට තිබෙන අර්ථකථනයන් පවා ඔවුනොවුන් භාවිතා කරන ආකාරයෙන් නිවැරදි තැනක නැති බව අපි දකිනවා. ඉපදීම දුකයි, ලෙඩවීම දුකයි, මහලු වීම දුකයි, ජීවිතේම දුකයි කියලා සමහර අය කියන්නේ. ජීවිතේ දුකයි ඒ හින්දා ඉපදීම දුක නෑ, ඉපදුන්නේ නැත්නම් දුක නෑ. මරණයෙන් එහා පැත්තට දුක නැති වූ තැනක්. නමුත් අල්ලා ගැනීමෙන් දුක හට ගන්නවා නම් අල්ලා ගන්න නැත්නම් දුක නැති වෙන්න ඕන. යම් තැනක දුක පවතීද එතනම දුක නැති වූ තැනක් වෙන්න ඕන. යම් තැනක කිව්වට අවුරුදු ගණන් අවුරුදු 100,000 ගණන් නෙවෙයි ඒක. ඒ මොහොතේ පවතින්නේ ඒ මොහොතේ මිදෙන්න පුළුවන්කමත් ඒ මොහොතේ. නමුත් මේ හේතු ගැන සඳහන් කිරීමේදී බුදු සමය වැදගත් වෙනවා ඵලයකට හේතු පෙන්වන එක. එතකොට ඵලයක් නිරුද්ධ කරන්න අවශ්‍ය නම් හේතු තමයි නිරුද්ධ කරන්න වෙන්නේ. විශේෂයෙන් බුදු සමය තුළ දුකට හේතු නිරෝධ කිරීමෙන් දුක නිරෝධ කිරීම. දුක නැමැති ඵලය නිරෝධ කිරීම. එහෙමයි. මේ නිසා අපි මේ මොනවද අල්ලගන්නේ? මොනවෙන්ද සතර ඇවිදින්නේ? කියන කාරණේ ටිකක් හොයලා බලන්න ඕන. ජීවිතේ නම් ඇවිදින්නේ දෙපයින්. නමුත් ඒ දෙපය මරණයෙන් එහා පැත්තට ගෙන යන්නේ නැති විට ඊට එහාට කොහොමද ඇවිදින්නේ? අන්නේ ඇවිදීමට තියෙන හේතු නිසා ඇවිදීම සිදු වෙන බවත් ඒ ඇවිදීමට හේතු නැති වුණොත් ඇවිදීමක් නැති වෙන බවක් තමයි අපට තේරෙන්නේ. අපි අංගුත්තර නිකාය චක්කනිපාතයෙන් කම්මනිදාන සූත්‍රයේ ඔස්සේ ගිහින් අල්ලගන්නේ මොනවද? අතරින්න මොනවද කියලා හොයලා බලමු. මුලින්ම මතක් කළා තථාගතයන් වහන්සේ වදාළ වචනයක්.
තිනිමානි භික්කවේ නිදානානි කම්මානං සමුදයාය. භික්ෂුන් වහන්සේලා අමතලා කර්මයන්ගේ හට ගැනීමට නිදාන් 3යි. සමුදයාන් හට ගැනීම. එව නැත්නම් ඒක වට්ට දුක්ඛය කියලා කතා කරනවා. කෙලවරක් නැති වෘත්තාකාර වශයෙන් කරකින බැවින්. ලෝභෝ නිදානං කම්මානං සමුදයාය. කර්මයන්ගේ හට ගැනීමට ලෝභයක නිදානයක්. දෝසෝ නිදානං කම්මානං සමුදයාය. කර්මයන්ගේ හට ගැනීමට ද්වේෂයත් නිදානයක්. මෝහෝ නිදානං කම්මානං සමුදයාය. හට ගැනීමට මෝහයත් නිදානයක්. නිදානයක්. නිදාන කියන වචනේ ඔබට තේරෙනවනේ. ඔය පෙර රජදරුවන් එහෙමත් යම් යම් දේවල් නිදන් කරලා තිබුණ බව පස්සේ ගන්න. නිදන් වස්තු හැරීම තුළින් හරි යමක් මතුවීම තුළින් හරි නිදන් මතුවෙනවා කියලා කියන්නේ. පෙර කලක තිබූ දේවල් මතුවෙන එක. මේ ලෝභ දේශ මොහ වලින් කටයුතු කිරීම තුළ පස්සේ මතුවෙන්නට කර්ම නිදන් වෙනවා. ඒක විපාකයක් අපි හොයලා බලමු පොඩ්ඩක්. නබික්ඛවේ ලෝභා ලෝභෝ නබික්ඛවේ ලෝභා අලෝභෝ සමුදේති. ලස්සන වචනයක් තියෙනවා. ලෝභයෙන් අලෝභය උපදින්නේ නැහැ. අතකෝ බික්කවේ ලෝභා ලෝභෝච සමුදේති. ලෝභයෙන් ලෝභයම උපදිනවා. නබික්කවේ දෝසා අදෝසෝ සමුදේති. අද්වේෂය කියන එක ද්වේෂයෙන් උපදින්නේ නැහැ. ද්වේෂයෙන් ද්වේෂෙම උපදිනවා. බික්වේ මෝහා අමෝහෝ සමුදේති. මෝහෙන් අමෝහය උපදින්නේ නැහැ. අතකෝ බික්වේ මෝහා මෝහෝ උප්පද්දිති. මෝහෙන් මෝහෙම උපදිනවා. තවත් ටිකක් හොයලා බලමු. නබික්ඛවේ ලෝභජේන කම්මේන දෝසජේන කම්මේන මෝහජේන කම්මේන දේවා පඤ්ඤායන්ති න මනුස්සා පඤ්ඤායන්ති යාව පඤ්ඤාපි කාචි සුගතියෝ. අන්න එකක් දැනගන්න ඕන. ලෝභයෙන් උපන් කර්මය නිසා, ද්වේෂයෙන් උපන් කර්මය නිසා, මෝහෙන් උපන් කර්මය නිසා දෙවියෝ උපදින්නේ නැහැ. දෙවියෝ බවට පත් වෙන්නේ නැහැ. මනුස්සයෝ බවට පත් වෙන්නෙත් නැහැ. වෙනත් සුගතියක් ලැබෙන්නෙත් නැහැ. අතකෝ භික්කවේ ලෝභජේන කම්මේන දෝසජේන කම්මේන මෝහජේන කම්මේන නිරයෝ පඤ්ඤායති තිරච්ඡානයෝනින් පඤ්ඤායති පෙත්තිවිසයෝ පඤ්ඤායති යාවා පඤ්ඤාපි කාචි දුග්ගතියෝ. ලෝභයෙන් හටගත් කර්මයෙන්, ද්වේෂයෙන් හටගත් කර්මයෙන්, මෝහෙන් හටගත් කර්මයෙන් නිරය පැනවෙයි. තිරිසන් යෝනිය පැනවෙයි. ප්‍රේත විෂය පැනවෙයි. හෝ වෙනත් දුගතියක් පැනවෙයි. දැන් බලන්න. ලබාගත් ජීවිතයේ ජීවිත අවසාන දක්වා ගෙවන්න ඕන. ඒකේ සුන්දර තැන් රස විඳින්න ඕන. ඒකේ යුතුයකම් මිටු කරන්න ඕන.
ඒවක් කරන්න ගිහින් යම් කිසි කෙනෙක් ස්වකීය ජීවිතය තුළ මේ තුන එකතු කළොත් ඔහුට ඒ එකතු කරපු විපාකය හමු වෙනවා. කර්ම ලෝභජ, ද්වේෂජ, මෝහජ ඒන් හට ගන්නා. එතකොට අර නිරය, තිරිසන්, പ്രേත විෂය ලෝභජ කර්මයෙන් හට ගන්නා වූ. ඔය සමහර ආගමික ග්‍රන්ථ කියලා තියෙන්නේ මනුස්සයෝම තිරිසන් වෙනවා ඒක වැරදි අපි පිළිගන්නේ නැහැ කියලා. ඒගොල්ලෝ කය දිහා බලලා තියෙන්නේ. කය මෙහෙයවුම් ලබන්නේ සිත විසින්. සිත එක එක වෙස් ගන්නවා. මේ පෙන්වන්නේ නරක වෙස් ගැනීමක්. ඒ නරක වෙස් ගැනීම තුළ චිත්තාභ්‍යන්තරේ තමන් ඉල්ලන්නේ මට මේ පැත්ත හොඳයි කියලා. දුම්රිය සම්දිස්ථානයකදී දුම්රියට මාරු වෙන්න පුළුවන් වගේ ජීවිතය අතහැරෙනකොට මාරු වෙන්න පුළුවන්. ඉල්ලපු පැත්තට යනවා. මිනිසත්කමට නොවැළෙන ක්‍රියා මිනිසත්කමක තුල කළොතින් ඒ කරන ක්‍රියාවන්ට ගැළපෙන පැත්තට මේ හේතු වල ඵලය ඇරුණාම මිනිස්සයා මේ එහෙ ගිහින් සතෙක් තිරසනෙක් වෙනව නෙවෙයි. ඔයවත් යන්නේ පොළොවට පස් වෙනවා. ඒක කර්මයක විපාකයක් වශයෙන් කෙනෙකු ගන්නන්නේ නැහැ ඒ අය. බැලූ බැල්මෙන් බලලා මේ ඉගැන්වීම උපහාසයට ලක් කරන්න බලනවා. එතකොට ලබාගත් ජීවිතේ ලෝභය, ද්වේෂය, මෝහය පෝසත් කරන්න ගියොත් ජීවිතේ අහිමි වෙනකොට ඊට අදාළ තැනට පාරකුත් තියෙනවා. මේ තුනම පෙන්වන්නේ අකුසල මූල කියලා. මා හිතන්නේ මේ ලෝභ කියන වචනෙට දීලා තියෙන අර්ථය සමාජයේ වැරදි විදිහට වටහන් තියෙනවායි කියලා. මේක පව් සිද්ධ වෙන වැඩක්. මේ දෙකේ තුනේම මින් පෙර කරපු ධර්ම දේශනාවකදී පැහැදිලි කළා. බලය පතුරන්නට, උදුරා ගන්නට, පහර දෙන්නට, ගමෙන් බැහැර කරන්නට, යම් දෙයක් උරුම කරගන්නට, ජීවිතය නසන්නට, එහෙම නැත්නම් වසවිසදී අඩපණ කරන්නට යම් කිසි ක්‍රියාකාරකමක් කළසුම් කරනවා නම් ඒක පිටුපස පවතින්නේ ලෝභ දේශ මොහ කියලා. ඒ ක්‍රියා කරන්න එපා කියලා තියෙනවා යරලම ඊට මෙහා පැත්තේ තියෙන යහපත් ක්‍රියාකාරකම් කරන්න එපයි කියලා බුදු සමය තුළ තිබෙනවද? නැහැ. මතක තබා ගන්න. මෙන්න මේ නිසා අපි මනුස්සකම අහිමි වී වෙනත් තැනකට යන්න සිදුවෙන මේක සිදුවෙනවායි කියලා ත්‍රිපිටකේ පුරාම පෙන්නනවා. මිනිසුන්ට ඇටහිමක් අගයක් නැති වුණාට. සිදුවෙන කර්ම රැස් කළොත් ඒවා එකතු කරනවා එතකොට. අනිකුත් දේවල් ලෝභයෙන්, දේශයෙන්, මෝහයෙන් යුක්තව රැස් කරන්න ගියොත් ඔහු පරලොවට ගමන් උපකරණ රැස් කරනවා. අන්සතු දෙයක් පැහැර ගන්න, අන්සතු තැනක් ගන්න, අන්සතු දෙයක ඉඩමක වැට ටිකක් එහා මෙහා කළ ටිකක් අයිති කරගන්න. ඔය සමහර මේ පළාත්වල තියෙනවා සමහර ඉඩම් රැයට වැට ඇවිදිනවා. අඩියක් විතර එහාට, අඟල් 6ක් විතර එහාට වැට යනවා රැයට. එතකොට බිම්පංගුවට ලොල් වී මලගම් යති එතකොට. නමුත් බිම්පංගුවට ලොල් වී මලගම් නොයති කියලායි පෙන්වලා තිබෙන්නේ. දැන් මේවෙන් පෙන්නනවා මේ කර්මජ ප්‍රස්කර කැමති වෙන්න ඕන තැන් මේ කර්මයන්ගේ විපාක වශයෙන් දෙවියන් පනවන්නේ නැහැ, මිනිසුන් පනවන්නේ නැහැ,
වෙනත් සුගතියක් පනවන්නේ නැහැ කියලා පෙන්නනවා. දැන් ඔබ කොහෙද ඉන්න කැමති? මිනිසුන් වශයෙන් ඉන්න කැමති? දෙවියන් වශයෙන් ඉන්නත් කැමති ඇති. එහෙමනම් මොනවද අතාරින්න ඕන? අන්න අතාරින්න ඕන තැනට අපි ආවා. ලෝභ රැස් කිරීම, ද්වේෂ රැස් කිරීම, මෝහ රැස් කිරීම. දැන් මා දකිනවා මිනිසුන් අතරට හෝ දෙවියන් අතරට පනවනු ලබන්නේ තවත් කර්මයකින්. ඒකට අපුණ්‍ය කර්ම කියන්නේ නෑ, ඒකට පුණ්‍ය කර්ම කියනවා. ඒක කර්ම විෂය විග්‍රහ කිරීමේදී භව දුගතිගාමී, භව සුගතිගාමී කියන වචන දෙකකට තමයි මේ දෙක විග්‍රහ කරන්නේ. නමුත් ඇතමුන්ට පාඩමෙන්ම දුක් විපාක දෙන එකට කර්මය කියන්න පුරුදු වෙලා තියෙන්නේ. නැවත නැවතත් මා මතක් කරන්නේ ඒ අදහස ප්‍රකාශ කරන විට, කතා කරන විට ඔබෙන් දැනෙනවා. ඒ අදහස වෙනස් කරගන්න. වෙනස් කරගෙන ලබාගත් ජීවිතය තුළ ජීවිතාවසානය දක්වා ඉන්න ඕන. මේකෙදී අන්‍යෝන්‍ය යුතුකම් බැහැර කරන්න අතහරින්න කියපුවක් අපි දකින්නේ නැහැ. සිදුහත් කුමරා බාහිරෙන් අතහැර ගියාට අනතුරුව වැඩම කරනවා එතෙන්ට. ඒ වාසයත් කරනවා. අවසන් මොහොතේදී පියාණන්ගේ දුක් සංසිඳවන්නට ඥාතින් සමග ඇවිදින් සත්‍යක්‍රියාත් කරනවා. අදත් මේ සමාජයේ සමහර දරුවන් මව්පියන් අතහැර ගියාම වෙනත් රැක බලා ගන්න කෙනෙක් නැතුවම මව්පියන් රැක බලා ගන්න උපැවිදි වෙන අය ඉන්නවා. උපැවිදි වෙන්න අකමැති අය සමන් මව්පියන් ගෙනත් තබාගෙන වෙන තැනක් හදාගෙන ආදර රැකවරන සලසන අය ඉන්නවා. ඒ පිළිබඳ ප්‍රතිපාදනත් ත්‍රිපිටකයේ තිබෙනවා. රැක බලා ගන්න කෙනෙක් නැත්නම් තමන්ට ලැබෙන පින්ඩපාතයකින් හරි මව්පියන් රැක බලා ගන්න. මොකද එදත් ඒ වගේ අභාග්‍ය අවස්ථා සිදු වී තිබෙනවා. වුන් අසරණ වෙන්න දීලා නැහැ බුදුන් වහන්සේ. නිසා මේ අන්‍යෝන්‍ය යුතුයකම් සම්බන්ධයෙන් වාද විවාද කරන්න අවස්ථාවක් නෙමෙයි මේ. අන්‍යෝන්‍ය යුතුයකම් එදත් අදත් ඉදිරියටත් තිබෙන්න ඕන. නමුත් මෙහෙම කීවට මේක කොතනද තියෙන්නේ කියලා තේරෙන්නේ නැහැ. අපි මේ කතා කරන්නේ නිකම්ම වචනයක් විතරයි. මෙහෙම කීවට මේක තේරෙන්නේ නැහැ. ඔබටත් කියන්න පුළුවන් ඒ ලෝභය අතහරින්න ඕන දේශ අතහරින්න. දැන් මේක හැම මොහොතෙම සිතේ ප්‍රඳා පවතින දෙයක් නොවේ. එක් එක් මොහොතවලදී උත්සන්න වී නැති වී යන දෙයක්. කුඩාවෙන් හටන් අරගෙන උස්සන්න වී යලිත් නැති වී යන දෙයක්. ඒවා හටගෙන උත්සන්න වී නැති වී යාම ඒවට අයිති කාරණා. ඒවා තියන්න බෑ. නැති වී ගියොත් ඒවෙන් ඊට පස්සේ ක්‍රියා කරන්නත් බෑ. හටගෙන උත්සන්න වෙන කාලය තුළ තමයි කෙනෙකුට ඒක ක්‍රියාවට නගන්න පුළුවන් වෙන්නේ. නමුත් මේකේ සඳහන් පරිදි සුගතිය පැනවීමටත් එහා ලෝභක්ඛය, ද්වේෂක්ඛය, මෝහක්ඛය නිබ්බානං කියලා තියෙන බව භාසා ඇති. අන්න එහෙමනම් වෙන මොකුත් කරන්න ඕන නැහැ. බුදුසමයෙන් පෙන්වන ලබන ජීවිතය තුළට කැඳවා ගන්නට වැඩම කර ගන්නට අවශ්‍ය නිර්වාණය නම් උත්තරීත සැප සඳහා අකුසලයෙන් වෙන්නේ මේ කුසලයේ අවශ්‍යයි. ලෝභය අතහැරීම, ද්වේෂය අතහැරීම, මෝහය අතහැරීම අවශ්‍යයි. අම්මා තාත්තා ඉඩකඩම් රැකියාව වගකීම් යුතුකම් නෙවෙයි. බුදුන් වහන්සේගේ සමාජයේ ඉන්දිය සමාජයේ පැවිද්දක් සකස් වී තිබුණා. ඒ පැවිද්දට මිනිස්සු උදව් කළා. අන්නේ හැම දිනෙකම.
ඒ නිසා ඒ අයගේ උදව්වෙන් යැපෙන සමාජයක් එදා තිබුණා. ඒක හැමදාම පවතින්න ඕන කියලා නෑ. ඒක හැමදාම පවතින්න වුණා නම් මෙතරම් බුදුසසුන පවතින්නෙත් නෑ මා දන්නවා. ගම් වතුරේදී නායාමේදී නියගයේදී එයාගේ පාළු වෙන අවස්ථාවලදී දෙන්න දෙයක් නැති වුනහම ඒ අය ඉස්සර වෙලා තමන් ජීවිතය සැක ගන්නට අරව අතහරින්නේ. 12 අවුරුදු බැමිණිටියා සායවැනි කාලෙම තියෙනෙත් එහෙමනේ. නමුත් රජමහ විහාර නමින් සඳහන් කළා වූ කෙත්වතු පැවරු කාරණයක් තුළ උයාන වළඳලා හරි සසුනේ රැකෙන්ට අවශ්‍ය ධර්ම විනය ග්‍රන්ථ වශයෙන් රැකලා තියෙනවා. එනිසා එදා පිටිසුගා වැඩිය නිසා අදත් සියලු දෙනා පිටිසුගා වඩින්න ඕන කියලා නීතියක් තියෙන්න බෑ. හේතුව සමහරුන්ට පිටිසුගා යන්න අවශ්‍ය නැහැ. සමහරුන්ගේ රැකියාව අනුව වෙලාවක් නැහැ. සමහර ප්‍රදේශවල බල්ලන්ගෙන් ප්‍රවේශ නිසා ගේට්ටු අහලා බඩගින්න ඉන්න වෙනවා. නූතන ප්‍රශ්න. ඕක ආහාර ටිකක් නේ හොයාගන්න ඕන. උපයාසපයා ගන්න පුළුවන් නම් ඒකෙන් උපයාසපයා ගන්න නැති අයනේ අර එහෙම ඉල්ලගන්නේ. ඒකටත් තව දක්ෂිනාර්හ කියන වචනය යටතේදී දක්ෂිනාර්හ පුද්ගලයින්ට එහෙම ලැබීමකුත් තියෙනවා, එහෙම සුදුසුකමකුත් තියෙනවායි කියලා තිබෙනවා. කෝක වුණත් හිතන්න ඕන බඩගින්න කුසගින්න නිවා ගන්න ඇඳුම් ටිකක් සපයා ගන්න කාරණේ හැමෝම අවශ්‍යයි කියන එක. ඒකට ඒ යුගයට ගැලපෙන ක්‍රමයක් සකස් කර ගැනීම හොන ඕවා නෙමෙයි මුඛ්‍ය පරමාර්ථය. බහුකාර සූත්‍රයේ සඳහන් වෙන්නේ ගිහි සමාජයේ පැවිදියට උදව් උපකාර කරන්න ඕන සිව්පසෙන් කියලා. ප්‍රතිඋපකාර වශයෙන් ධර්ම දාණය දෙන්න ඕනයි කියලා තියෙනවා. කුසගිනි වේදනා නිවෙන්නේ කාගෙත් සිව්පසෙන්. නමුත් දුක්ගිනි වේදනා නිවෙන්නේ දෙපිරිසම විතලා දුකින් මිදෙන්න කියලා තියෙනවා. ඒ සිව්පස්සේ සරණින් නෙමෙයි අර ධර්ම දානයේ සරණින්. මෙන්න මේක තේරුම් ගන්න ඕන. නිසා මේ ජීවිතෙන් එහා පැත්තට සිදුවෙන ගමනය කයන් සිදු නොවුනාට රැස් කරන්නා වූ කර්ම හේතු වල ඵලයක්. පළමුව එහෙනම් මේ අපාගත වීම වළක්වන්න වෙනවා. අපාගත වීම වළක්වන්න නම් අන්න ඊට අදාළ කර්ම රැස් කරන වෘත්තීන් ක්‍රියාකලාපයන් අතහරින්න වෙනවා. අන්න එතකොට බොහෝ විට ඒවා රැස් කරන වෘත්තීන් බෞද්ධ සමාජයක් තුළ කැප නැහැ, අවලංගු වෙනවා. නමුත් වත්මන් සමාජය තුළ එමදු විපාක වාරයක් පිළිබඳ විශ්වාසයක් නැති නිසා තමයි ජීවත් වෙන්න ඒවත් සත්පුරුෂ කර්ම වශයෙන් සලකන්නේ සමහර අය. ඒ කියන්නේ සත්පුරුෂ කර්ම වශයෙන් සලකනවා කියන්නේ මේ බඳු දේවල් කරන අයත් පින්කම් වලට ඒවා ප්‍රභූවරු වශයෙන් තමයි කැඳවන්නේ. මොළ සම්පත් තියෙනවා නම් ඒවා හෙව්වේ කොහොමද කියන ප්‍රශ්නයක් නැහැ, ප්‍රභූවරු බවට පත් වෙනවා. නමුත් මේකෙන් පෙන්නනවා මේවා කරන්න ගියාපුවම චිත්තාභ්‍යන්තරයේ බලවත් වෙන්නා වූ ලෝභ මූලය, දේශ මූලය, මෝහ මූලයට ඔබ වග කියන්න ඕනේ කියලා. ඒක බලවත් වෙන්නේ කොහොමද? ඒකට කියනවා අල්ලා ගැනීම කියලා. අන්නේ අල්ලා ගැනීම නොකිරීමට තමයි අතහැරීම කියලා කියන්නේ. පෘථග්ජන සමාජය දන්නේ අල්ලා ගන්නට පමණයි. තථාගත බුදු පියාණන් වහන්සේගේ දේශනා ශ්‍රවණය කරයින් පසුව අල්ලා ගන්න මොහොත අල්ලා ගැනීමකින් තොරව අතහරින්න. මොනව අතහරින්නද? අම්මා අතහරින්න, තාත්තා අතහරින්න නෙවෙයි. ලෝභය අතහරින්න, ද්වේෂය අතහරින්න, මෝහය අතහරින්න. ඒක කොහොමද අල්ලගන්නේ, කොහොමද අතහරින්නේ කියන එක සියුම් දහමක්. අන්න ඒක සවන් දීලා එතෙන්ට ඔබ එන්න ඕන නුවණින්. මේ පිළිබඳ ප්‍රමාණවත් අවබෝධයක් ත්‍රිවිධාකාර විෂය මූලික අධ්‍යාපනයක් බුදු සමය නමින් ලෝකේ රටේ පවතිනවා.
ඒක තුළ ප්‍රමාණවත් අවබෝධයක් ලැබෙන්නේ අනුගාමී ප්‍රතිපදාවකට. ලියන්න කියන්න පාඩම් කරන්න දැනුමකට දැනුමක් එනවා ඇරුණාම. එබඳු උගත් අය කිසිවෙක් එබඳු ප්‍රායෝගික ප්‍රතිපදාවට ගිය බවක් අපි දකින්නේ නැහැ. ඉහළම උගතුන් පවා. එනිසා මේ ජීවත් වෙන ගමන්ම මේ අකුසලයෙන් වෙන්නේ කුසලයක් මේ පෙන්වන්නේ යහපත් ක්‍රියාවලින් වෙන් වෙන්න නැහැ. එතකොට ඒක කොයි මොහොතට කරන්න පුළුවන් දෙයක්ද? දැන් හැම දෙයක්ම හැම මොහොතකම සිතේ පේන්නේ නැහැ. සතුටින් ඉන්න වෙලාවට දුක පේන්නේ නැහැ. දුකින් ඉන්න වෙලාවට සතුට පේන්නේ නැහැ. වෛරයෙන් ඉන්න වෙලාවට සුඛ සහගත සිතුවිලි පේන්නේ නැහැ. උපකාර කරන පරෝපකාර අදහසකින් ඉන්නකොට එතන වෛරය පේන්නේ නැහැ. එකයි උත්පාද වෙන්නේ සිතේ එකයි. සිතට එනවා යනවා. එහෙමයි සිතේ ස්වභාවය එනවා යනවා. මේ එන එක සමග එකතු වීමෙන් ඒක බලවත් වී පරිහානියටපත් වෙන බව සහ එන එකට එකතු නොවීම තුළින් වෙන වැඩක් වෙනවා. එන එකට එකතු වීමෙන් අල්ලා ගැනීමත් එන එකට එකතු නොවීමෙන් අතහැරීමත්. අල්ලා ගැනීම හුරු කරලා තියෙන්නේ. උපාදා පරිත්තස්සනං චෝ භික්ඛවේ දේසිස්සාමි හුරු කරලා තිබෙන්නේ. මේ ජීවිතේ පමණක්ම සංසාරේත්. ඒ නිසා මේ මොහොතට ඒ පුරුද්ද හිතට එනවා. අර පුරුද්දට ඔබ ඉඩහස වෙන් කරලා නැහැ. ඒක අභ්‍යාසයක් වශයෙන් කරලා නැහැ. අන්න දැන් ඒ අභ්‍යාසය පුරුදු කරන්න වෙනවා. සාමාන්‍යයෙන් සිත පිළිගන්න වෙනවා. මේ පාරේ ගියොත් පත් වෙන්නේ දුක. මේ පාර වෙනට මේ පාරේ යන්න ඕන කියලා අභ්‍යාස කරලා හිත පුරුදු වෙන්න වෙනවා. දැන් ඔබට පුරුදු කරගත්ත පරිදි තරහකාරයෙක් දැක්කම තරහ එනවා වගේ. අරකට ඒ මොහොතට පුරුදු කරලා තිබෙනවා නම් ලෝභය අතහරින්න, ද්වේෂය අතහරින්න, මෝහය අතහරින්න පුළුවන්. ඔන්න අතහැරීම. දැන් මේ වචනේ මෙහෙම කියන්නේ නැතුව තව පැත්තකට අපි ගන්න වෙනවා. මේ අල්ලා ගැනීම කියන එක සිදු වෙන්නේ මොකක් නිසාද? පුද්ගලයෙක් වන්න අපි කටයුතු කිරීමේදී අපි මේ කය වචන වශයෙන් මෙහෙව්වාට ඒක ක්‍රියාත්මක කරවන්නේ සිත විසින්. සිත හැම විටම වර්තමාන මොහොතේ ක්‍රියාත්මක වෙන්නේ අස කන නාසය දිවකය කියන දොරවල් පහ සහ මනෝද්වාරය ආශ්‍රයෙන්. මේ එන කාරණාවලදී අපට ඒවයින් යම්කිසි සැපක් ගෙනත් දෙනවා. වෙන අහපතක් සිද්ධ වෙනවා කියන හැඟීම් වලින් අපි මේවත් එක්කලා කිසියම් ආකාරයකදී එකතු වෙන්න ගන්නවා. මුලින් ළමා කාලේ එකතු නොවී තිබූ දේවල් කෙරෙහි එකතු වෙන්න ගන්නවා. නැවත නැවතත් එකතු වීම තුළ මේ මූලය බලවත් වෙනවා. ඒ මොහොතේ එන දේ කෙරෙහි යම් පැත්තක සැපතක් තියෙනවා ඒක තිබෙනවා නම් හොඳයි කියලා සහ යම් පැත්තක කරදරයක් තියෙනවා ඒක එන්නේ නැත්නම් හොඳයි කියලා. එහෙමයි දෙකම හොඳයි ගන්නේ. හොඳ එක එනවා නම් හොඳයි, හොඳ එක එන්නේ නැත්නම් හොඳයි. හොඳ එක තිබෙනවා නම් හොඳයි, නරක එක නැති වෙනවා නම් හොඳයි. නමුත් හොඳ එකයි නරක එකයි දෙකම නැති වෙනවා. මෙන්න මෙතනදී මිනිසා විසින් මේවට සිතින් බැඳෙනවා.
ඒ සිතින් බැඳීම කියන කාරණාව වර්තමාන මොහොතේ විග්‍රහ කරගන්න ඕන. ඇස තුළ, කන තුළ, නාසය තුළ, දිව තුළ, කය තුළ අරමුණක් වශයෙන්. පුද්ගලයෙක් වශයෙන් නෙමෙයි. විවිධ අරමුණු ඔබට එනවා. ප්‍රධාන වශයෙන් ඒවා බෙදන්න පුළුවනි හොඳ නරක කියන දෙපැත්තට. ඒ හොඳ නරක කියන දෙපැත්තේදී තමයි අර ඇලීම ගැටීම කියලා කතා කරන්නා වූ ලෝභ මෝහ කියන කාරණා එතෙන්ට එකතු වෙන්නේ. ලෝභ ද්වේෂ කියන කාරණා. ඒක තුළට එකතු වෙන තව කාරණයක් තියෙනවා මෝහ කියලා. ඒක සිංහලෙන් මුලාව කියනවා, මම කියනවා ඒක මමත්වෙන් ගැනීම කියලා. ලෝභය මමත්වෙන් ගැනීමේදී ලෝභ මෝහ, ද්වේෂය මමත්වෙන් ගැනීමේදී ද්වේෂ මෝහ. දෙකේම මෝහ තියෙනවා. මිනිසාට එතකොට බුදු ආගමික ජීවිතයකින් තොරව ගත කරන ජීවිතයේ ලෝභ දේශ මොහ රැස් කරන්න තෝතැන්නක් ජීවිතය කියලා කියන්නේ. කොහොම හරි ජීවත් වුණාට කමක් නැහැ කියලා ගත්තාම මොන පැත්තට හරි යනවා. ඒකේ අර අනාගත වගකීම කියන එක පිළිබඳව උන්ට අනාගත විපාකයේ පිළිබඳව උන්ට වැටහෙන්නේ නැහැ. වත්මන් සමාජයේත් එහෙම කොහොම හරි ජීවත් වෙන තැනටපත් වෙන අය ඉන්නවා. එතකොට අර මෝහ කියන වචනෙන් පෙන්වන වචනේ තමයි අපි කියන්නේ මුලා වෙනවා. මම බවට පත් වෙනවා. ඒ මම අකුරු දෙකක් නෙවෙයි, කයක් නෙවෙයි. මම සාමාන්‍යයෙන් විහිළුවට වගේ කියනවා මයන්න මමත් නෙවෙයි, කයන්න යන්න මමත් නෙවෙයි කියලා. ඒ හැඟීමට ඇලීම හෝ ගැටීම, ආසක්ත වීම හෝ විරුද්ධ වීම, අනුරුජ්ජති පටු විරුජ්ජති. අනුකූල වෙනවා, ප්‍රතිවිරුද්ධ වෙනවා. අන්න එතන මේ ඇති වී නැති වෙන ස්වභාවය වෙනුවට ඒක ඇති වී නැති වෙන්නට පෙර ඇති වෙනව නැති වෙනව තමයි නමුත් අල්ලා ගැනීමක් සිදු වෙනවා. මෙන්න මේ අල්ලා ගැනීම තුල තමයි ලෝභ රැස් වෙන්නේ, දේශ රැස් වෙන්නේ, මෝහ රැස් වෙන්නේ නැත්නම් පසුව උපදින්න පුළුවන් විදිහට චිත්තාභ්‍යන්තරයට රැස්වීම සිදු වෙන්නේ අල්ලා ගැනීම තුල. ඒක මේ ජීවිතයේ සහ සංසාරික බොහෝ කල බැවින් එක ඉතා බලවත්. අර ගවයින්ට තන පිට්ටනට යන්න සහ එන්නට පාරක් හදලා දෙලා තිබුණා. ස්වයංක්‍රීය මේ පාරේ යනවා පුරුද්දට. කෙටි පාරක් හැදුවට එහෙම යවා ගන්න බෑ. හොඳයි පුරුදු පාරේ යනවා. මේ පෘථග්ජන පුද්ගලයාගේ සිත පුරුදු පාරේ යන එක මේ වෙන්නේ. ලබාගත් ජීවිතයේ අවසානයේට මේ සිමිකම් මතහැර දමා ලෝභයෙන් මෝහයෙන් ද්වේෂයෙන් මෝහයෙන් පරලෝ යන්න වුණොත් ඔබ මිනිසත්කමෙන් උපරිම ප්‍රයෝජන ලබා ගත්තේ නැහැ. අරව මොකුත් ගෙනියන්නෙත් නැහැ. නමුත් ඔබ රැස් කරගත්තා වූ කර්ම විපාකයේ ඔබට මේ විශ්වය තුළ විපාකාරයක් හදලා දෙනවා. කණකයක් ඇතු හෝ නැතු ඒකයි විශ්වය තුළ කියලා කිව්වේ. ඒකත් ඔබට පෙනෙන්නේ ඝනකයක විපාක විතරයි. ඊට වඩා දුක් විපාක ඝනකයක් නැතුව විඳින බව 이르දිමතුන් දකිනවා. මොගලන් මහරහතන් වහන්සේ, ලක්කන මහරහතන් වහන්සේ ගිජ්ජකුට පර්වතයෙන් බහිනකොට පොළොව යට ඉන්න പ്രേත ලෝකයක් හරි උඩ ඉන්න പ്രേත ලෝකයක් හරි නෙවෙයි දැක්කා කියන්නේ. අහසේ. ඒ බඳු අකුසල කර්ම කරලා ඉපදෙලා දැවෙන ලෝකයක්. ඉදුවැසට පෙනෙන මනෝමය කයක් ඔවුන්ට තිබෙන නමුත් රූප කයක් තියෙනවා කියලා හැඟෙනවා. ඒ නිසා ඒකේ තියෙන වේදනාව විඳින ලෝකයක්. මේ පිළිබඳව පවා අපේ අයට බොහෝ දෙනාට නිරෝල් අවබෝධයක් නැහැ. ඒ නිසා ඒක පස්දර උදව් කරගෙන මනෝද්වාරයක් හදා ගැනීම තුළ තමයි ඒ මනෝද්වාරයට පිවිසීම තමයි ඕපපාතික දුගතිගාමිත්වය සුගතිගාමිත්වය කියලා කියන්නේ. මව් කුසකට පිරිසුනොත් පමණක් ඝන කයක් හදාන එනවා. මව් කුසකට පිරිසීම සිදු වෙන්නේ නැහැ හැමෝටම. පාතික. ඒ නිසා ලබාගත් ජීවිතය තුළ ආගම් ભેදකින්තර ඕන කෙනෙකුට භව ගමන හදන්න නම් කර්ම රැස් කරන්න පුළුවෙනි.
බුදු සමයේ පෙන්වන අතහැරීම කියන එක භාවිතයෙන් තොරව භව නිරෝධගාමිත්වය සකස් කරන්න බෑ. භව නිරෝධගාමිත්වය. එහෙනම් මොකද කරන්න ඕන? උපාදා පරිත්තස්සන චෝබික්වේ දේශිසාම අනුපාදා පරිත්තස්සනංච. අල්ලා ගැනීමෙන් තැවුල අල්ලා නොගැනීමෙන් නොතැවුල. අර මඤ්ඤමානෝ මමත්වෙන් ගැනීමෙන් බැඳේ. ඒක කරන්න එපා කියලානේ පෙන්නන්නේ. අන්න ඒකයි අතහැරීම. මා දකින්න අතහරින්නට පාවිච්චි කරන්න ඕන වර්තමානය. මා දකින්න අතහරින්නට පාවිච්චි කරන්න ඕන ඇසකන නාසය දිවකය. මා දකින්න අතහරින්නට පාවිච්චි කරන්න ඕන නිින්දෙන් අවදි වූ පැටරන් මිය නිින්ද යනතුරු සිව්විරියව්. ඒක කායික ක්‍රියාවලියක් නෙවෙයි. ඒක ඒ මොහොතට සිතට උපදින ක්‍රියාවලියක්, මානසික ක්‍රියාවලියක්. එතෙක් එකතු වීමෙන් අල්ලා ගැනීමෙන් බලවත් වුණා වූ මේ චිත්තාභ්‍යන්තරගත හේතුව ඔබට දැක ගන්න හම්බ වෙනවා. අර වසර 300කට පස්සේ වල්ගතරුවක් අහසට එනවා වගේ මේවා චිත්තා පේන්න නැහැ. පේන නැති වුණාට අදාළ මොහොතේ තිබෙන බව පේනවා. වල්ගතරුවත් විශ්වයේ කොහේ හරි තියෙනවා අපිට පේන මට්ටමට ආව තමයි පේන්නේ. ඒ වගේ මේකත් තියෙන තැනක් නැහැ. නමුත් හේතු වශයෙන් මොලාවක් පවතින බැවින් තමයි බුදුන් වහන්සේ වදාරනවා තිබෙන නිසායි උපදින්නේ කියලා. අන්න මේ තුනට දැන් අපි අර ත්‍රිපිටකයේ තියෙන අනිත් නම ගන්නවා. uppannam කාම විතක්කං, uppannam විහිංසා විතක්කං, uppannam ව්‍යාපාද විතක්කං. ඔය තුන එකතු කරපු බලය එන හැටි. ඒක හැම විටම පාලනය කිරීම සඳහා වර්තමාන මොහොත භාවිතා කළ යුතුයි. අතීතේ එන්නේ නැහැ. අනාගතේ එන්නේත් නැහැ. ඒ වගේ මේක එන විදිය පිළිබඳව අපිට කියන්න බෑ. සාමාන්‍යයෙන් මම කියන්නේ මෙහෙමයි. පෙනේ තිබෙන බැවින් සර්පයා නිදාගෙන ඉන්නෝ. දවසම නිදාගෙන ඉන්න පුළුවන්. පොල්ලකින් ගැහුවොත් තමයි පෙනේ පුප්පන්නේ නැත්නම්. ඒ පෙනේ පුප්පන්න හේතුවක් දෙන්න වෙනවා. නැත්නම් එතකල් පෙනයක් තියෙනවද දන්නෙත් නැහැ. දැන් ප්‍රත්‍යඥ පුද්ගලයාගේ මේ පෙනේ වගේ පුප්පන්න තියෙන පෙනේ වගේ චිත්තාභ්‍යන්තරයේ මේ දුෂ්ටකම උපදින්න හේතු හංගවගෙන ඉන්නවා. සත්පුරුෂ විලාසයෙන්. නමුත් අදාළ කරුණු එදීමේදී සත්පුරුෂයා වෙනුවට එතන අසත්පුරුෂයා රජ වෙනවා. සංගවා තබා එළියට ගන්නවා. මේ සංගවා තබා තැබීම අපි කරපු වැඩක් එළියට එම එහි ප්‍රතිඵලයක්. එළියට ආ මොහොතේ අපි පුරුදුනේ යලිත් තතාවක් එකට එකතු වෙලා ආයෙත් සංගවා තබන්න. අනේ එළියට ආ මොහොතේ එකතු වී සංගවා තැබීමට තමයි මඤ්ඤමානය කියලා කියන්නේ. ආයෙත් මමත්වෙන් ගත්තා. දැන් එතකොට කර්ම නිදාන වුණා බව. කර්ම වුණොත් අනාගත ඵල උපදින්න හේතු ඉතුරු වෙනවා. ඒක නිදාන කියනවා. කර්මයේදීමයි අනාගත විපාකයක් සඳහා හේතු ඉතුරු වෙන්නේ. ඒ නිසා කර්ම විපාක නැතුව කර්ම විතරක් කරන්න බෑ. ඒක ශනිකෙන් සිදුවෙන දෙයක්. ඒ නිසා අතීතයෙන් එන කරුණකට වර්තමානයේ එකතු වීම තුළ වර්තමානයේ අදාළ දුක හොසව විඳීමත් ඇලී ගලී අවසන් කිරීම තුළින් අනාගත ඵලයට හේතු තැබීමත් කියන මේ වට්ට වෘත්තය ඔබේ සිත තුළ සිදු වෙනවා. ඔන්න දැන් මේ මොහොතමයි ඔය පාරට යන්න දෙන්නේ නැතිව සිහියෙන් ඉඳලා අර පෙන්වන්නේ මෙතන ලෝභයෙන් අලෝභය නූපදින්නේය. ලෝභ කරලා අලෝභය උපදින්නේ නැහැ. දේශ කරලා ආදේශය උපදින්නේ නැහැ. ලෝභ නොකිරීමෙන් මේ ලෝභ කිරීම කියන එක එහෙම කිව්වට තේරෙන්නේ නැත්නම් ලෝභයේදී, දේශයේදී, මෝහයේදී අරමුණට එකතු වී
විඳ අනාගතයට තැබීම සිදු වෙනවා. ඒක තමයි ලෝභ කිරීම කියලා කියන්නේ. මේ පිළිබඳ ත්‍රිපිටකයේ පවතින ආ වූ සූත්‍රය තමයි වර්තමාන මොහොතේ සිදුවෙන ඇස තුළ කන තුළ නාසය තුළ දිව තුළ සිදුවෙනා වූ තින්නම් සංගති පස්සෝ පස්සපච්චා වේදනා වේදනාපච්චා තණ්හා තණ්හාපච්චා උපාදාන උපාදානපච්චා භව මේ ලෝභ කරන හැටි ද්වේෂ කරන හැටි මෝහ කරන හැටි උගන්වන සූත්‍රයයි. ඔකට යොදාගත්තම හරි. අර භව කියන වචනෙන් පෙන්වන්නේ අන්න ජීවිතෙන් එහා පැත්තට පෙත්ති විශේෂ සඳහා කාරණා තිබෙනවා. මිනිස් කයකින් ඉපදී මිනිස් කයකින් ජීවත් වී මිනිස්සුන්ට උරුම නැති ක්‍රියාකාරකම් කරලා චිත්තාභ්‍යන්තරය කැත කරගන්නවා, කසල කරගන්නවා, අපිරිසුදු කරගන්නවා. ඒකෙන් එන විට මිනිස් සුගඳ වෙනුවට සුගන්ධය වෙනුවට කෙලෙස් දුර්ගන්ධය. මිනිස් ගති වෙනුවට තිරිසන් ගති. සමාජයේ පහුගිය කාල සිදුවන යම් වකවානුවල සිදුවන සිදුවීම් තුළ ඒ සිදු දුටු අය වාර්තා කරපු අය මිනිසුන් බව නෙවෙයි තිරිසන්වත් කරන්නෙත් වැඩ කියලා කියන්නේ අර. ඔබ වැටෙනවා. ඔබ අන්ධ වෙනවා. එබැවින් ඔබ ළඟ ඔබට දුක් උපදින්න හේතුවක් චිත්තාභ්‍යන්තරය ඔබ බණ තේරෙන්න ඉස්සෙල්ලා රෝපණය කරගෙන තියෙනවා. මෙහි බලපෑමයි මේ පීඩනයයි මේ ආතතිය දුක කියලා කියන්නේ. බාහිර ලෝකෙ තියෙන එකක් නෙමෙයි. මෙයා මේ හැංගිලා ඉන්න තැන අල්ලන්න විදිහක් නැහැ. මොකද හේතු වශයෙන් පවතින්නේ. අවසන් කරන විදිහ බුදු සමය තුළ පෙන්වා වදාරන්නේ වර්තමාන හේතු නොතැබීමෙන්. අර අතීත හේතු නෙමෙයි. වර්තමාන හේතු නොතැබීමෙන් ඉවර කරන්න පුළුවන්. අවසන් කිරීම සඳහා අර හේතු වලින් ඵලය හටගත්තට කමක් නැහැ. ඒ තැබූ හේතු කොටගෙන හටගන්නා වූ ඵලයට තමයි පංච උපාදානස්කන්ධය හටගන්නවා කියලා කියන්නේ. ඒක ලෝභයේදී ලෝභය තියෙන්න පුළුවන්, ද්වේෂයේදී ද්වේෂ තියෙන්න පුළුවන්, මෝහය තියෙන්න පුළුවන්, නැත්නම් ලෝභ මොහ ද්වේෂ මොහ තියෙන්න පුළුවන්. ඒක තුල කවුද ඉන්නේ? මම ඉන්නවා. ඒ මම ඔබේ කය නෙවෙයි. ඒ කෙරෙහි තියෙන ඇලීමට ගැටීමට කියන නම. දැන් මෙසේ ඔබට සතර හදන්ටත් මේ අවස්ථාව, සතරෙන් ගැලවෙන්නටත් මේ අවස්ථාව. අන බුදුසමයේ හමුවෙන්ට පෙර ඔබ මේ මොහොත සතර හදන්ට ඇලෙන්ට පවත්තන්ට කරුණු කරමින් ඉන්නවා. දැන් ඔබට ඕන අතහැරීම නම් මේ මොහොතේ මේකට එකතු වෙන මේ අලෝභ කියන වචනෙන් පේරෙන්නේ මොකද්ද? ඒකට ලෝභ නොකිරීම නැත්නම් එකතු නොවීම අපි කියන්නේ. ලෝභයෙන් නොගැනීම, දේශයෙන් නොගැනීම, මෝහයෙන් නොගැනීම නැත්නම් කාන්ති කියන වචනේත් පාවිච්චි කරනවා. මෙයාට අපේ ජීවිතය ආක්‍රමණය කරන්න දෙන්නේ නැතුව ආයෙවිදින් යන්න දෙන්න ඕන. එන එකට uppannං කාමිතක්කං ව්‍යාපාදිතක්කං විහිංසාවිතක්කං කියනවා. එකතු නොවනවට නාදි වාසීති පජහති විනෝදේති ව්‍යන්ති කරෝති කියනවා. අන්න අතහැරීම. හොඳයි සැපයි සාන්තයි හොඳ වැඩක් කරන්න ඕන කියලා බාර ගැනීම වෙනුවට මේවායින් පෙන්වන අනාගත විපාක වාරය මිනිසත්කම අහිමි කරන එකක් බව පේනවා නම් මේක පොසත් කරලා ලැබෙන්නේ අපට විපාකයක් කියන එක. බය වෙනවා ඒකට. ඒක විපාකයට වඩා එකතු නොවීමත ලැබෙනා වෙන සුන්දර විපාකයක් පිළිබඳව බුදු සමයේ පෙන්වනු ලබනවා. අර වගේ දුක් විපාකයකුත් නෙමෙයි, නැති වෙන විපාකයකුත් නෙමෙයි, ලෝකෝත්තර විපාකයක්. ඒ සඳහා බුදුරජාණන් වහන්සේ ලෝභ රැස් කරන්නාට, දේශ රැස් කරන්නාට, මොහ රැස් කරන්නාට බලපත්‍ර දෙන්නේ නැහැ. ඔය සමහර විදේශ රටවල් සඳහා ගමන් බලපත්‍ර හැමෝටම දෙන්නේ නැහනේ. සුදුසුකම් සොයා බලනවා. අන්න වගේ ඔබට වෙයින් මිදෙන්න ඕන නම්, ඔබ මේ මිදීම පිළිගන්නවා නම්,
ඒ මිදුණෙන් පස්සේ මේ මිදෙනකොට සමගයි මේක හමු වෙන්නේ කියලා. අඳුර තිබෙන විට කවදාවත් ආලෝකය එන්නේ නැහැ. ආලෝකය අඳුරට පස්සේ එන්නේත් නැහැ. අඳුර දුරු වීම යනු ආලෝකයේ පැමිණීමයි. අන්න ඒ වගේ මේ අඳුර පිළිබඳ මේ අඳුර වලාවේ ආකාරය පිළිබඳ ඔබට දැනීමක් තියෙන්න ඕන. අර පෘථග්ජන පුද්ගලයාට දැනීමක් නැහැ. බුදුන් වහන්සේ මේ පිළිබඳ බලන් ඉන්න කියනවා. සති සම්පජඤ්ඤ. සතිය සිහිය සම්ප්‍රජන්න මනස සිහි නුවණ ප්‍රඥාව. පරණ පාරේ යන්න නෙවෙයි. යෝජනා කරලා ඕක ඔතන අතහරින්න ඕන කියලා දැනුම් දෙන්න 100 වතාවක් 20 වතාවක් 40 වතාවක් සිතට කියලා ওই පාර වෙනුවට මේ පාරේ යන් කියලා යෝජනා කරලා පුරුදු කරගන්න. අලුත් පාරක යන්න. පුරුදු පාරේ යනවා. බුද්ධියක් නැති ගවයා පුරුදු පාරේම යනවා. නමුත් ප්‍රඥාව ඇති පුද්ගලයාට අලුත් පාරක් හඳුන්වා දෙන්න පුළුවන්. ඔහු ඒක පිළිගන්නවා. මේක මේ පාරේ යන එක දුගතිගාමී වෙන්නේ නැහැ. මේ පාරේ යනක දුක් පිණිස වෙන්නේ නැහැ කියලා. දැන් එහෙමනම් ලබාගත් ජීවිතවල යුතුයකම් අතහරින්න කියලා නැහැනේ. මව්පියන් අතහරින්න කියලා නැහැනේ. වර්තමාන මොහොතට එකතුයි අනාගත ඵල උපදින්න හේතු තැබීම අතහරින්න කියලා කියන්නේ. සසරක් හදන හේතු අතහරින්න. ලෝභ භික්කවේ කම්ම නිදාන සම්භවෝ, දෝසෝ භික්කවේ කම්ම නිදාන සම්භවෝ, මෝහෝ භික්කවේ කම්මා නිදාන සම්භවෝ. වෙනස් සූත්‍රයකින් ගත්තේ මේක නෙමෙයි, තවත් කම්ම නිදාන සූත්‍ර මේකේ තිබෙනවා ඒකක්. ලෝභක්ඛයෝ නිබ්බානං, දෝසක්ඛයෝ නිබ්බානං, මෝහක්ඛයෝ නිබ්බානං. අන්න ලෝභයේදී එකතු වීමෙන් වැඩෙනවා, එකතු නොවීමෙන් නියමී යනවා, ක්ෂය වෙනවා. මෙන්න මේ මොහොතේ එන එකට එකතු නොවේ. අලෝභ කියන්නේ අර ලෝභ නොකිරීමට, එකතු නොවීමට. ඒ මත තීරණ නොගන්න එකට. එනම් වයගාමී, ක්ෂයගාමී ප්‍රතිපදාවක, එකතු නොවන ප්‍රතිපදාවක, බලවත් කරන වෙනුවට සියුම් කරන, කුඩා කරන ප්‍රතිපදාවක අපේ ජීවිතේ මෙහෙවන්න ඕන. දැන් මේ බලවත් කරන ප්‍රතිපදාවට නමක් තමයි ත්‍රිපිටකේ පුරා තියෙන අනුසෝතගාමී ප්‍රතිපදාව කියලා කියන්නේ. ශේකරණ ප්‍රතිපදාවට තමයි පටිසෝතගාමී කියලා කියන්නේ. සන්දිස්ථානයක් වර්තමාන මොහොත. සසර ගමනට මාවත, සසරෙන් මිදෙන මාවත. කැමති තැනකට හැරෙන්න පුළුවන්. සිහිය නැති පුද්ගලයා සසර ගමනට මාවතක් හදාන අනාගත ඵල උපදින්න හේතු තියලා සසරක්ම හදනවා. ඒක ආපු පාර. දැන් මෙතන අලුත් පාරක් මෝට්ටු කරලා තියෙනවා, අලුතෙන් සකස් කරලා. මේක ආපු පාරේ යන්නේ නැතුව, හදන්න නැතුව, එකතු නොවෙන්න. පටිසෝතගාමී. මේ පාර සසරට, අර පාර බුදුන් වහන්සේ වෙත නැත්තන් නෙමෙයිම වෙත. බාහිර යුතුයකම්, යහපත් දේවල් කිසිවක් මේ සමාජයට අවශ්‍ය බැවින් අතහැරිය යුතු නැහැ. ලෙන්ගතුකම, ආදරය කියන කාරණා ලෝකේ තියෙන්න ඕන. ලෝකේ පවත්වන්නේ ආදරය. ඒ ආදරය කියන්නේ රාගය නෙවෙයි. රැකගන්න, ආරක්ෂා කරන්න, පරිස්සම් කරන්න තියෙන කැමැත්ත. විනාශ කරන්න තියෙන කැමැත්ත නෙවෙයි. එනිසා අපට ටිකක් වැරදිලා කියලා මට හිතෙනවා. අතහැරීම කියන වචනේ. අර පාරසාරිය මේ බ්‍රාහ්මණයාගේ ශ්‍රාවකයා කිව්වා වගේ, උත්තර මානවකයා. එසෙන් රූප නොබලා සිටිය යුතුය. කලින් ශබ්ද නාසා සිටිය යුතුය. පස්දරට මුණ නොදී සිටිය යුතුය. යුතුයකම් හිට නොකර යුතුය කියලා කල්පනා කරන්නේ. මේ වන විට අපි හදාගත්ත මෝඩකමක් තිබෙනවා. ඒක එනවා, ඒකට එකතු නොවීමෙන් ඒක ඇවිදින්ම දුර්වල කරන්න ඕන. හංගල දුර්වල කරන්න බෑ. අන්න අපි එන උප්පන්නං කාමිතක්කං, උප්පන්නම් ව්‍යාපාදිතක්කං, උප්පන්න විහිංසාවිතක්කං කියන්නේ මේ ලෝභ දේශ මොහමයි. ඒවා උපන් මොහොතේදී ඒවාට එකතු නොවීමට සිහිය පාවිච්චි කිරීම තුළින් එයාට වෙන පාරක් හම්බ වෙනවා, එයාට යන්න වෙනවා. අපි වඩන්නේ නැති වෙනවා.
මිනිසා සඳහා මේවට එකතු වීමෙන් ජීවිතය දුකටපත් කරන එක වළක්වා ගැනීම සඳහා බුදුරජාණන් වහන්සේ එකතු නොවීම තුළින් මිනිසාට වඩා සැනසිලි භූමියක් ජීවිතය තුළ හිමි වෙන බව. ඒක සැහැල්ලු බව, ඒකේ දැවිලි තැවිලි නැති බව, ඒකේ පීඩන නැති බව. පමණක් නොවේ ඒකේ මරණය කියන භයානක ප්‍රශ්නෙටත් ප්‍රශ්නයක් නොවන බව. අපමත්තානමී යන්ති පැහැදිලි කරලා තිබෙනවා. ඔබ යම් කිසි අනතුරක් ආවොත් එහෙම ඇඟිල්ලක් කපාගෙන කකුලක් කපාගෙන වගුවඩුවක් දන් දීගෙන ජීවිතේ බේරා ගන්නනේ බලන්නේ. නමුත් මේ තැනට ඇවිදින් හිටියොත් ඔය එකක්වත් නැතුවට තවත් කාටවත් කරදර කරලා ඒවා ගත්තේ නැති වුණාට දිනුණු මනසක් තිබුණොත් එහෙම යාට ජීවිතය අතහරින්න අවස්ථාවක් ඒක. හරි පුද්ගලයන් සඳහා අනිත් අය සඳහා නෙවෙයි. එලා අදාළ කරුණු තේරුම් ගනිමින් ලබාගත් ජීවිතය තුළ ඉඩම් කාට හරි දීලා හරි තමන් සද්දයක් කාට හරි දීලා හරි ඒක පරිත්‍යාගයක්. ඒක හොඳ දෙයක්. නමුත් ඒක නෙමෙයි අතහැරීම කියන්නේ. ඒක අපි සිංහලට ගත්ත ත්‍යාගවන්තභාවය. ඒක තියෙන්න වෙනවා. නමුත් ත්‍යාග කියන පදේ පෙන්වන්නේ බුදු සමයේ පාළිය තුළ ලෝභයේ දේශේ මොහය අතහැරීමට. ඒ සමහර අය නම් කියනවා එහෙම දෙන්න පුරුදු වුණාම අතහරින්න පුරුදු වෙනවා කියලා. නමුත් ඒ ලෝභය කියන පදේ එකෙන් කියවෙන්නේ නැහැ. උදුරා ගැනීමට, ගමෙන් පැන්නීමට, පහර දීමට, පහත් කොට සැලකීමට, වදයටපත් කිරීමට තියෙන කැමැත්ත කියලා ලෝභය පෙන්වන්නේ පුද්ගලයෙකුට. අර ක්‍රියාකාරකම ලෝකේ තියෙන්න ඕන. අර අකුසල කර්මයක් අර පෙන්වන්නේ. දැන් අකුසලෙන් වෙන්නේ අකුසලෙන් වෙන්නීමට තමයි මේ අතහැරීම කියලා කියන්නේ. මරණයෙන් එහා පැත්තේ අනාගත බුදුරෙක් ඉස්සරහා නෙමෙයි ලෝභයේදී ලෝභය, ද්වේෂයේදී ද්වේෂය, මෝහයේදී මෝහය, ඒ මොහොතේදී එකතු නොවීමෙන් අතහැරෙනවා. මේවා අතහැරෙනකොට මිනිස්කමක සුවඳ එනවා. මේ මිනිසා තුළ මිනිස්කමක සුවඳ එනවා. මොකද කෙලෙස් දුර්ගන්ධනේ අතහැරෙන්නේ. අදාළ මඟ අභ්‍යාස කරලා දියුණු කරගන්න ඕන. ඔබට ඒ වටහා ගන්නට ලැබේවා, අභ්‍යාස කරන්නට ලැබේවා කියන සුභාශිංසනය කරමින් මම කරුණු පැහැදිලි කිරීම මෙසේ අවසන් කරනු ලබනවා. මෙම උතුම් ධර්ම දේශනාවේ ප්‍රඥානාලිකාව තුළින් ප්‍රචාරය කිරීම සඳහා ශ්‍රීමා හේරත් මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා විසින් සදැහැති දායකත්වය දරා තිබෙනවා. අරමුණු අතර මීට වසරකට පෙර පරලොස්සපත් වන්නට යෙදුනා වූ ශ්‍රීමා හේරත් මහත්මියගේ පියාණන් වූ සෝම්පාල හේරත් මහතාට පුණ්‍යානුමෝදනා කිරීමේ මූලික අරමුණින් මෙම උතුම් ධර්ම දානය සිදු කරනු ලබන අතර මේන් ජනිත වන්නා වූ පුණ්‍ය කුසල යතුමාණන්ටත් ස්වයංප්‍රසයන්ගේ මෑණියන් වූ අවප්‍රාප්ත ජීජී විසෝමැණිකේ මහත්මියට සහ පියාණන් වූ ඩීජී පුංචිරාල මහත්මයා ඇතුළු දෙපාර්ශ්වයෙන් පරලොස්සපත් සියලු ඥාතීන්ට අනුමෝදන් වේවා. සියලු ඥාතීන්ට අනුමෝදන් වේවා කියන වචනේ පාවිච්චි කරන්නේ නැතුව පින් බලාපොරොත්තු වෙන ඥාතිහු එත්තන් අනුමෝදන් වේවා. මොකද බුදුන් වහන්සේගේ වචනේ අපි විශ්වාස කරන්න ඕන. අදාළ තැන හිටියොත් ලැබෙනව නැත්නම් නැහැ. නැත්නම් ඔවුන්ට උපහාරයක් වේවා. ඔබ නැදුව. ඒකට තමයි ගුණානුස්මරණය කියන්නේ. මේක ගුණානුස්මරණ ධර්මදේශනයක් වුණාට කමක් නැහැ. සංසාරිකයන්ගේ දුක් කෙලවර කර උතුම් නිර්වාණ මාර්ගයේ පූර්ණ ගැනීම පිණිස උන්ට මතු උත්පත්ති භවයක් මිනිසත් බව ලැබීමට මෙම කුසලයේ උපනිශ්‍රය වේවා. උපනිශ්‍රය වෙනවා කියන්නේ හේතු වෙනවා කියන එකනේ. දෙසැම්බර් මාස 5 වන දින 83 වන ජන්මදිනයේ දුන සුජීවත් සිටින්නා වූ කුසුමලතා හේරත් ආදරණීය මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සමග දීර්ඝායු සම්පන්නිය ලැබේවා. ඒක හොඳ දෙයක්. පවුලේ සියලු දෙනාටත් ඥාතිත මිත්‍රාදීන් සියලු දෙනාටත් ධර්ම ශ්‍රවණය කරන්නා වූ සියලු දෙනාටත් ගවන්නා වූ මේ සතර දුකින් එතර වීම පිණිස නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවන සැලසීමේ උතුම් ධර්ම දානමය කුසලානිසංසය සහ අවබෝධයේ හේතු වේවා. කරුණී දේශකයන් වහන්සේටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවන සැලසේවා. මේ භවයේදීම චතුස්සත්‍ය අවබෝධයේ පිණිස මේ කුසලයේ උපනිශ්‍රය වේවා. සියලු දෙවියෝ මේ පින් අනුමෝදන්ව රටත් ජාතියත් සම්බුදු ශාසනයත් ගෙහෙන් ආරක්ෂා කරෙත්වා. ඒකට නම් මම එකඟ නැහැ. අපි බුදු සසුන රකින්න ඕන යන දෙවියන්ට බුදු සසුන බාර දෙන එක නම් මහා නින්දාසහගත වැඩක්. අපි ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පිදුවොත් බුදු සසුන නැතිනව හැරුණාම නැත්නම් ගොඩනැගිලි රකින්න දෙවියන්ට බාර දෙන එකේ තේරුමක් නැහැ. සේවා 7ක් 8ක් තිස්සේ ආව දේව විශ්වාසයේ බලවත්කම බුදුන්ට වඩා දෙවියන් ලොකු වෙලා තිබෙනවා.
කෙලෙස් සහිත දෙවියන්. අපි ප්‍රතිපත්ති පූජාවෙන් හැසිරුණොත් අපට දෙවියෝ ආරක්ෂා කරයි. මම දවසකුත් කිව්වා අර හොරකමක් කරලා යන ගමන් කතරගම දේවාලයට පඳුරු දාලා බාරයක් වෙලා ගියා කියලා හොරකම අහුවෙන්න එපයි කියලා. හරි ඔබගේ යහපත් පැතුම් සඵල වේවා කියලා ප්‍රාර්ථනා කරනු ලබනවා. අනුග්‍රහක බෞද්ධ වශයෙන් කටයුතු කරලා ඔබටත් ඉහාත්ම වශයෙන්ම මේ ජීවත් වෙන ගමන්ම බාහිර වස්තු අතහැරීම වෙනුවට උපාදානය අතහැරීමෙන් දුකින් මිදෙන්න ලැබේවායි ප්‍රාර්ථනා කරගන්න. සබ්බීතියෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව හැම දිනාටම තෙරුවන් සරණයි. රාගක්ඛයෝ නිබ්බානං